මොනවද ශික්ෂණය යුතු කළ යුතු ප්‍රතිපදා. ඒකට කියනවා එකක් අධිසීල, එකක් අධිචිත්ත, එකක් අධිප්‍රඥා. ඔන්න හික්මෙන්ට ඕන ප්‍රතිපදා. දැන් ඉතින් මෙතන අපි සීල කියනකොට ඔබට මතක් වෙන වචනේ ඔස්සේ එන්න. නමුත් සීල කියනකොට ඔබට මතක් වෙන වචනේ බුදුසමයේ සඳහන් සම්පූර්ණ සීලයම ආවරණය කරන්නේ නැහැ. අපි ලදරුවන් වශයෙන් පාසල් යන විට, දහම් පාසල් යන විට මේ සීල කියන පදේ ශික්ෂා පදවලටයි හුරු කරන් තිබෙන්නේ. එහෙම නැත්නම් ඔය ලංකාවේ තිබෙනා වූ පැරණි කතා වගේක් තිබෙනවා. සමාජයේ සිල් මුල් කොටගත් ජීවිතයක්, කිඹුලෙක් කන්න පැන්නාම සිල් මතක් කරලා බේරුණයි කියලා එහෙම හරි ඔය විදිහට ශික්ෂාපද සංවරයේ වටිනාකම පැහැදිලි කරපු කතා තියෙනවා ලංකාවේ. නමුත් සීලය ප්‍රතිඵල සහිතයි, ප්‍රතිඵල රහිත නැහැ. නමුත් සීලය පෘථග්ජන පුද්ගලයා හතු සීලය ලෝකෝත්තර ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ලෞකික ප්‍රතිඵල ලබා දෙන්නේ. අපි එහෙනම් බලමු මොකද්ද මේ අධිපදයට යොදන්නේ කියලා. දැන් ඔය වර්තමාන සමාජයේ යම් යම් දේවල් විස බීජ නාශක වශයෙන් භාවිතා කරනවා. එතකොට ඒකේ තියෙන වචන තුනක්. තනුක, සාන්ද්‍ර, අධිසාන්ද්‍ර. මොකක්ද අධිපදයේ තේරුම එතකොට? තනුක කියන එකේ තේරුම ජලය හුඟක් මිශ්‍ර කරලා අවශ්‍ය පමණට හදාගත්තයි කියන එක. ඒ මිශ්‍රය කරන්න ඕන ප්‍රමාණය මූලික වශයෙන් තියෙනකොට සාන්ද්‍රණය කියලා කියනවා. තවත් එහාට තියෙනකොට අධිසාන්ද්‍රණය කියලා. අධි කියන්නේ ඊට ඉහළ මට්ටමින්. එහෙනම් ඒකම තමයි අධි සීල වලට එන්නේ. වත්මන් සමාජයේ පවතින උපසම්පදාවටත් සඳහන් කරනවා අධි සීල සංඛ්‍යාත උපසම්පදාවේ පිහිටනවායි කියලා. ඒ කියන්නේ ඔබ කියනවා කෙසේ වෙතත් රකින්නවා නම් පංචශීලයට වඩා අටශීලය අධි වෙනවා. අටශීලයට වඩා දසශීලය අධි වෙනවා. නමුත් මේ සීලවලදී පුද්ගලයෙක් තමයි උදේ ආරම්භ කරලා දවස ගත කරනකොට හවස දක්වා පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම තුළ තමයි මේ ශික්ෂා පදවලට අදාළ වාරණයන් මගින් ශික්ෂා සංවරය ආරක්ෂා වෙන්නේ. ඒ කියන්නේ වාරණයන් මගින් කියන්නේ අදාළ වැරදි වැළකීම මගින්. ශික්ෂාපද කීමට සීලය කියලා සමාජයේ හිතනවා ඇති. නමුත් සීලය බවට පත් වෙන්නේ ශික්ෂාපද කීම නෙවෙයි, ශික්ෂාපද වලින් කරන කාරණාවෙන් විරමණය. රමණය කියන්නේ යමකට යෙදීම, විරමණය තමයි සීලය බවට පත් වෙන්නේ. එතකොට බුදු සමයේ පමණක් නො ලෝකේ ඕනෑම ආගමක මෙහිම විරමණ චාරිත්‍ර තියෙන්න පුළුවන්. බෞද්ධකම තුළට කාන්දු වෙලා තිබෙනවා, නැත්නම් බෞද්ධකම තුළ පිළිගනු ලබනවා පස්පවින් වැළකීම එක සීලයක්. අට සිල් සමාදන් වීම තුළ තව තුනක් එකතු කරලා විරමණයක්. මේ එකක් දෙකට කරලා 10ක් අදාගත්තාම තව දස ශික්ෂාපද. මේ විදිහට පුද්ගලයා වශයෙන් මෙහෙම සීලයක් පවතිනවා. මේ ටික අපි කතා කරනවා පංචශීලය, අටශීලය, සාමනීර සීලය ආදී වශයෙන්. කොහොමද අධි සීලය කියන්නේ? අධි සීලය කියන එකේදී පවතින්නේ ශික්ෂාපද නෙවෙයි, ඇවැත් කියලා එකක්. ඒ කියන්නේ මේ මොහොතේ සිතට රැවටීම තුළ වරදක් සිදු වෙනවා කියන එක තමයි ඇවැත් කියන්නේ. එතකොට අධි සීලයේදී ශික්ෂාපද වලට වඩා එහා ගිය ශික්ෂාපද බාහිර වශයෙන් පනවලා තිබෙනවා අනිත් අයට පේන්නට අවශ්‍ය සංගමයක් සඳහා 227ක් වශයෙන්. නමුත් මේ 227 හික්මීමටත් වඩා සිත ඒ මොහොතේ සංවර කර ගැනීමට තමයි මේ අධි සීලය තිබෙන්නේ. එතකොට ඒ සංවර කර ගන්න බැරි වුණාම ඇවැත් සිදු වෙනවා. ඇවැත් කියන්නේ වැරදි. ඒ වැරදි කියන එකේ සුළු ඇවැත් සිට සංඝාදී සරහා පරාජිකා දක්වා ඇවැත් කියන කොටසට තියෙනවා දෙසන්න පුළුවන් සහ බැරි සහ. පරාජිකා කියන්නේ පරදිනවා කියන අර්ථයෙන්. එතකොට නමුත් මේ අධි සීලය තුළ පුංචි පුංචි වැරදි දැක්කම ඒවා පිළි අරගෙන හංගන්නේ නැතුව අනිත් අයට කියලා නැවත ආයත් සංවරයේ හෙවත් සංවරයේ පිළිටන්න පුළුවන්කමක් තිබෙනවා කියන එක වර්තමාන අධි සීලයේ පවතිනවා. නමුත් මේ පවතින අධි සීලය හොඳයි. ඒක විපාක තිබෙනවා. ඒක එවෙන් වලකින්නේ මොකෙන්ද? දැන් අර භව තුනක්නේ අපි කතා කළේ. මේ භව තුنين මොන භවයේද වලක්වන්න පුළුවන්? අන්න එහෙමයි අපි ගලප ගන්න ඕන. හොඳයි ඔබ තේරුම් ගන්න මරණින් මතු සත්වෙක් සෝකායස බෙදෝ පරම්මරණා නිරයන් නැත්තම් දුග්ගතින් උප්පජ්ජති කියලා කතා කරන්නේ මොනවා මුල් කොටගෙනද? ලෝභ දේශ මොහ මූලික කොටගත් පස්පව් දස කුසල් ආනන්තර යකුසල් කර්මයන් මුල් කොටගෙන. අන අධි සීලයේදී මේවායින් වලකිනවා. මේවායින් වැළකුණාම එහෙනම් ඔහුට අපාගාමීත්වයට තියෙන දොරට වැඩෙන්නේ නැහැ. ඒ පරිහානිය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අධි සීලය තුළ පවතින්නේ ආපහු දාන සීල භාවනා කියලා කතා කරන්නා වූ දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් භවගාමී කුසලය. එහෙනම් දුගී දුප්පත් මිනිස්සෙක් බවට පත් වෙන්න, භවභෝග සම්පත් තිබෙන මිනිස්සෙක් බවට පත් වෙන්න, සදිව්‍ය ලෝකේ හයෙන් එකක උත්පත්ති ලබන්නට මම නම් දකින්නේ ඊට එහාට අධි සීලෙන් යන්න බෑ කියලායි. නමුත් අපාගත වීම වළක්වන්නට අවංකවම අධි සීල ශික්ෂාපදේ හික්මෙනවා නම් පුළුවන්. නිසා තම තමන්ට හැකි පරිදි මේ ශික්ෂාපද සංවරය තුළ භවගාමිත්වය හොඳ පැත්තට හරව ගන්න පුළුවන්.
කෙනෙක් කල්පනා කරනවා නම් ඊට එහා තියෙනවායි කියලා නෑ. මම දකිනවා මේ අධිශීල සංඛ්‍යාත ශික්ෂාපද සංවරය, ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසම්පාදේ නිරෝධය, කර්මක්ෂය කිරීමේ කර්මය, එහෙම නැත්නම් බොජ්ජංග, මේ මොකක්වත්, එහෙම නැත්නම් මරණ සති කියන මේ එකක්වත් පිළිබඳ අවබෝධයක් නැතුව මේ සංවරේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ අධිශීල ශික්ෂාපද සංවරය තුළ මම දකින්නේ බුදු සමයේ මුල් බුදු සමය තුළ තිබුණා වූ ආර්ය විනය. ආර්ය විනය කියන කොටස යටපත් වුණායින් පසුව සම්බුදු සසුන කලක් සුරක්ෂිතව පුද්ගලයන් වශයෙන්වත් රැකීම සඳහා සකස් කරගත්තා වූ දෙවන ගණයේ ශික්ෂණයක්. වැරදි නෑ. හොරු 500ක කතාවක් තිබෙනවා සාධර්ම රත්නාවලියේ. ඔවුන් සිල් රැකලා නෙවෙයි. සාමණේර පඬිත හිමියන්ට පැහැදිලා බුදුන් වහන්සේ වෙත ඇවිදින් තමයි ශික්ෂාපද ආරම්භ කළේ. ඔබ දන්න අඟුලිමාලට සදහම් හම් වෙලා ශික්ෂණය පටන් ගත්තේ මුලින් ශික්ෂාපද රැකලා නෙවෙයි. පව් ගොන්නක් කරලා. එහෙනම් පව් ගොන්නක් කළ පමණින් ධර්මය හම්බුනොත් වෙනස් වෙන්න බෑ කියන එකෙන් කියවෙන්නේ නැහැ. නමුත් ධර්මය හම්බ නොවන සමාජයක් තුළ ශික්ෂණය ඉතා හොඳයි. නමුත් ඒකේ සීමාව දැනගන්න වෙනවා. එහෙනම් අධිශීල ශික්ෂණය කියන එක ඔන්න ඔය දොර පමණයි යන්න පුළුවන් කමක් තියෙනවා. මට මේකේ අග තමයි ගොඩක් පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ නිසායි මම මේවා කෙටියෙන් පෙන්නන්නේ. අධිචිත්ත. අර අධිපදයේ පෙන්වන්නේ සාමාන්‍ය ස්වභාවයට වඩා ඉහළ කියලා. චිත්ත. ඔය අධිශීල ශික්ෂාපදයේ එතකොට කාම ලෝකයේ සඳහා ශික්ෂණයක් පවතිනවා. නමුත් ඉන්දියානු සමාජයේ මේ සිත රූප ශබ්ද ගන්ධ රස ඔස්සේ යන ගමන, ඇසෙන් කනට කනෙන් නාසයට අරමුණු වල සැප හොයා යන ගමන අත්කලමතාන යෝගීන් පාලනය කළා. පාලනය කරලා ඔවුන් අපට එන මේ කාම අරමුණු වෙනුවට අරමුණු වෙන්නේ නැති, කාම අරමුණු වෙන්නේ නැති වෙනත් අරමුණක් නෑ නෙවෙයි. උපදවා ගත්තා. ඒ වෙනත් අරමුණු නොවන බැවින් ලාභ සැප දුක් නින්දා අපසංසා ලෝභ දේශ මොහ මේවා එන්නේ නැති බැවින් ඒවැය පවතින පීඩණය නෑ මෙතන. පීඩණය නැති බැවින් මේවට ඇලුම් කරනවා. මේක සීමාව ටිකක් පළල්, ඒ නිසා සීමාව හොයන්න බෑ. ඔවුන්ට හිතෙනවා මේ තමයි බුදුන් වහන්සේ වදාළ සදාකාලික සැපත නිර්වාණය කියලා. නමුත් ධර්මයේ සඳහන් වෙනවා මේවට ආයතන කියලා. ආයතන කියන එකේ තේරුම හදාගත්ත දේවල්. ඒවත් සංකර ධර්ම. අසංකත නෑ. එතකොට බුදු සමයේ මේ අපි එලි කරන ලබන ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසම්පාද ආදී ධර්ම කරුණු නැතුව ක්ලේශ ධර්මයන් බලෙන් යටපත් කර ගැනීම තුළ අපට කෙසේ වෙතත් අන්‍යාගමිකයන්ට පවා මේ අධිචිත්තයටපත් වෙන්න පුළුවන්. සාමාන්‍ය සිත එහෙමනම් අපිට කාමාවචර කිව්වොත් එහෙම කාමාවචර සිතේ එහා ගිය වචකක් තමයි රූපාවචර අරූපාවචර කියලා කියන්නේ. කාමාවචර සිතට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන කියන දේවල් අයිති නැහැ. මතක තබා ගන්න. දැහන් කියන වචනේ තේරුම සංසොන් සමාධි කියන අර්ථය. එතකොට ඒ කාම ලෝකයේ අරමුණු පස්සේ යන අයට මේවා හිමි වෙන්නේ නැහැ. නමුත් අධිචිත්තයට ආවොත් ඒකේ සඳහන් වෙලා තිබෙනවා මේ සංසුන් සෝයේ උසස් ස්වභාවයන් හතරක්. අර බුදු සමයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා නිවන් ප්‍රත්‍යක්ෂ වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා වගේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන වචන පහ උදව් කරගෙන මේවා එකින් එක අඩුවීම තුළින් ලැබෙනා වූ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මෙහෙම බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ අත්තකලමතාන යෝගීන් මේ කියන දැහන් වලටපත් වෙලා හිටියා. එතකොට ඒ දැහන් තත්වයක් එතකොට සංසුන් සමාධියක් වුණාට ලෝකෝත්තර නෑ, ලෞකිකයි. අර පවෙන් කාලක්‍රියා කරන්න සිද්ධ වෙනවා, පිනෙන් කාලක්‍රියා කරන්න සිද්ධ වෙනවා වගේම ධානයෙනුත් කාලක්‍රියා කර නැත්නම් පරලෝ යන්න සිද්ධ වෙනවා. රූපී ධානයෙනුත් පරලෝ ගියා, අරූපී ධානයෙනුත් පරලෝ ගියා. නමුත් ඒක ආදිචිත්ත. අපාගාමීත්වයෙන් මිදිලත් දැනට මිදිලා තියෙනවා යාමක් නැහැ, කාම සුගතියනොත් මිදිලා තියෙනවා. ඊට එහා වැඩි. ඒ නිසා අපාගාමී අපේ ආයු කාලය අවුරුදු 100ක් කියලා ගත්තොත් ඒ වගේ 100 ගුණයක් විතර කියලා කියනවා දෙවියන්ගේ. ඒකට ඊට වඩා උඟක් එහාට ගියාම බ්‍රහ්මයින්ගේ කල්ප 25ක් 40ක් කිව්වහම බුද්ධෝත්පාද 2-3ක් යනකල්. ඒ තරමට ඒ සංසුන් සුවයක් තියෙනවා. එහි විදීමක් තියෙනවා කියන එකේ තේරෙනවා රූප ශබ්ද ගන්ධ රස වශයෙන් විඳිනවා නෙවෙයි. ධාන සුවයක් තියෙනවා. මේ ධාන සුවය තුළ සුවය විඳින්නෙක් හෙවත් අවිද්‍යාවක් තිබෙන බව උන්ට අහුුනේ නැහැ. බුදුන් වහන්සේ පහළ වෙන විට හිටපු කිසිවෙකුට ඒක අහුුනේ නැහැ. තවත් තවදුරටත් මේ ආයතනයකට රැවටිලා ඉන්නේ කියන එක. ඒ කියන්නේ උන් භවගාමීත්වයේ තුළ තව ඉන්නේ කියන එක වැටහුනේ නැහැ. නමුත් ඒක එක්තරා ප්‍රගතියක්. නමුත් මෙතන තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. මේ පඨම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධාන හතර වර්තමාන සමාජයේ තේරුම් අරන් ඉන්න විදිහට නම් ඒතරම් ලේසියට ලියාගෙන නැහැ. ඔවුන් හිතන් ඉන්නේ ඒ අත්කලමතාන යෝගීන්ට තිබෙන ධාන හතරම තමයි අපටත් තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි ලොකුම ගැටලුව. නමුත් ඒක එහෙම නෙවෙයි. මේ කතා කරන්නේ අධිචිත්ත කියලා ඒක.
නමුත් ලෝකෝත්තර මාර්ගය යනකොට හම්ටත් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන හතර හම් වෙනවා. නමුත් ඕක නෙමෙයි. ඒක පිළිබඳව මම මීට පෙර මේ සමාජයට කරුණු කීපයක් කියලා තිබෙනවා. ඕනනම් වචනේ විතරක් පෙන්වන්නම් මෙතන පැහැදිලි කරන්න ගත්තොත් මට කාලය මදි වෙන නිසා. ධානං විරාගෝ කියලා වචනයක් තිබෙනවා. හැබැයි තානි ද්විදානි කියලා තියෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ ධාන තත්වයේදී පාපය පින කියන මේ අදහස් යටපත් වී ඇති බැවින් ඒක විරාගයි. රාගයෙන් තොරයි, සදාකාලික තොරයි නෙමෙයි, යටපත් වීමෙන් සෝ ඈත් වීම කියන දෙකෙන්. එතකොට ඒ දෙකක් කියලා කියන්නේ මොකද්ද? ඒ ධාන වර්ග දෙකක් කියලා කියන්නේ ඇයි? අන්න සසුනෙන් ඇතුළ සහ සසුනෙන් පිට කියන එක තමයි දෙකක් කියලා කියන්නේ. එතකොට ආලාර කාලාමලාට ලැබිච්ච මේ ධානය බොජ්ජංග විප්‍රයුක්තානිච බොජ්ජංග රහිත එකක්. ආර්ය මාර්ගය යනාට ලැබුණා වූ ධානය බොජ්ජංග සම්පයුක්තානි සෝවාන් වලින් එහාට සකෘදාගාමි අනාගාමි අරිහත් පදනම් කොටගෙන තියෙන එකක්. බොජ්ජංග විප්‍රයුක්තානිච බාහිරකානි. ඒකෙන් පෙන්වන්නේ බොජ්ජංග විප්‍රයුක්ත ධානය මේ ආර්ය මාර්ගෙන් බාහිරයි, සසුනෙන් බාහිරයි. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි. අරිය පුද්ගලානි කම සෝවාන් සිට රහත් දක්වා. එහෙනම් සෝවාන් සිට රහත් දක්වා තියෙන එක ධාන වර්ගයක්. ඒක නැතුව පෘථග්ජනයට තියෙන තව ධාන වර්ගයක් කියන එක පැහැදිලිව තිබෙනවා ත්‍රිපිටකයේ. අපි තේරුම් ගන්න ඕන. නමුත් කලක් තිස්සේ අපිට සවන් දුන්න අපි සවන් දුන්න දේශනා තුළ මේක පැහැදිලි වෙන්නේ නැති බව මට නම් තේරිලා තිබෙනවා. ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ මේක පඨම ද්විතීය තෘතීය කියලා කතා කළාට මේකේ සසුනෙන් පරිබාහිර සහ සසුනේ කියන අර්ථ දෙකක් තියෙනවා. ආර්ය පුද්ගලානි බාහිරකානි. අන්නේ දෙආකාරයේ එකක් කරගන්න නැතුව කෙලෙස් යටපත් කරගන්න ආව ලබන්නා වූ ධාන පිරිහෙනවා. නමුත් ආර්ය මාර්ගයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතර හඳා බැඳී පවතිනා වූ ලෝකෝත්තර ධාන ආපහු වැටෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තම ඔන්න එහෙනම් අපිට මේ මොකද අපි කතා කරමින් හිටිය අදිචිත්ත කියන එකේ මේ ලෝකෝත්තරේව නෙවෙයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ අයට මේක අදාළ වෙනවා. දැන් අදි සීල අයටයි අදි චිත්ත අයටයි ඊට පස්සේ අදි ප්‍රඥාව නැවෙනවා. අදි සීල නැතුව පාපායට ඉතින් අදි චිත්ත අදි මේ සීල හොයන්න බෑනේ. ඔන්න අපායට පාර කපා ගනිමින් යන අය. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙනම් දැන් අන්තිම එක තමයි අදි ප්‍රඥා. අන්න. අදි සීලයටත් අදි ප්‍රඥාව ඕන, අදි චිත්තයටත් අදි ප්‍රඥාව ඕන. මොකද මේ අදි සීල සහ අදි චිත්ත දෙකම භවගාමි. අදි සීල සහ අදි චිත්ත දෙකම අදි සීල කාම ලෝකේ භවගාමි, අදි චිත්ත රූපී අරූපී භවගාමි. කො භව නිරෝධගාමි නෑනේ. අන්න තථාගතයන් වහන්සේ සමාජයට කැපී පෙනෙන්නේ මේ සැප හොයන මිනිස්සුන්ට, මිනිස් වර්ගයාට හෝ රූපී අරූපී බඹතලවල සැප හොයා ගිය අයට තථාගතයන් වහන්සේ කැපී පෙනෙන්නේ මේ හැම එකේම පවතිනා වූ මුලාවක් තේරුම් අරගෙන මුලාවෙන් ගැලවීම සඳහා අදි ප්‍රඥාවක් දේශනා කරපු එක. ඒක මොකද්ද හොයාගන්න ඕන? අදි ප්‍රඥා කියන එකේ තේරුම. සාමාන්‍යයෙන් ප්‍රඥා කියන පදය ත්‍රිපිටකේ භාවිතා වෙනවා. නමුත් මේ සාමාන්‍ය සමාජය සතුව පවතිනා වූ දැනුමට, බුද්ධියට, දක්ෂකමට නම් නෙවෙයි ප්‍රඥා කියලා කියන්නේ. දැන් ඔය එක ශේස්ත්‍රයන් තුළ මේ සමාජයේ පවතින එක ශේස්ත්‍රයන් තුළ හසල දැනුමක් ඇති බුද්ධිමතුන් ඉන්නවා. එතකොට ಭಾರತයේ පැවතුන නාලන්දා වෙන විශ්වවිද්‍යාල තුළ කුසාග්‍ර බුද්ධිමතුන් හිටියයි කියලා පෙන්නන්නේ. හැබැයි අද වගේම ලෞකික උපාධියක් දෙන තැනටපත් වෙලා තිබුණ හැරම ලෝකෝත්තරත්වයක් තිබුණාවක් කියවෙන්නේ නැහැ. නමුත් ප්‍රඥා අදාළ වෙන්නේ ලෝකෝත්තරත්වයක් සඳහා. මතක තබා ගන්න. ඒ නිසා ඒක දැනීම, බුද්ධිය කියන මේ වචන වලට එහා ගිය දෙයක් කියලා තේරුම් ගන්න වෙනවා. ඒක එහෙනම් අපට බුදුවරු තමයි ලෝකෙට හේතු කරලා දෙන්නේ. සාමාන්‍යයෙන් ඕකට තව වචනයක් තිබෙනවා, ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා. ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා කියව පමණින් ඒක ලෝකෙ දිහා බලලා පරිවර්තනය කරගන්න හදන්න එපා. එළියේ බස් රථයක් තියෙනවා, ඒක බස් රථයක් වශයෙන් දැකීම හරි. කහපාට ගෑවුන බිත්තියක් තියෙනවා, ඒක කහපාට වශයෙන් දැකීම හරි. එහෙම එකක් නෙමෙයි ඇත්ත ඇති හැටියෙන් දකින්නවා කියලා කියන්නේ. ගොයම් පැහිලා තියෙනවා, පැහිලා කියලා දකින්න එක හරි නෙමෙයි. එතකොට අපට යන්න වෙනවා බුදු සමයේ සඳහන් කරලා තිබෙනා වූ තවත් ගැඹුරු ඒකකයක් පිළිබඳව හොයන්න. මේ ඒකකය සංයුත නිකායේ කන්දක වර්ගයේ පුරාම විස්තර කරනු ලබනවා. අපි මේ පව් කරන්නේ, පින් කරන්නේ, ධාන වඩන්නේ, සසර ඇවිදින්නේ දෙපයින් නෙවෙයි පංච උපාදානස්කන්ධයෙන් කියලා. පංච උපාදානස්කන්ධය තුළට අපිට පව් එකතු කරන්නත් පුළුවෙනි. පින් එකතු කරන්නත් පුළුවෙනි. ධාන එකතු කරන්නත් පුළුවෙනි. එතකොට ඒක ඇති හැටිය නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ විකෘතියක් අරුණාම ඇති හැටියක් නෙවෙයි. අන්න එහෙමයි මේ බුදු සමයේ ඇති හැටියට හොයන්න යන්න වෙන්නේ. ඒක
අප විසින් කරනු ලබන හිතුවක්කාරී ප්‍රකාශයක් නොවේ විපල්ලාස නම් වූ සූත්‍රය තුළ සඳහන් වෙනවා සත්‍යා සසර ඇවිදින්නේ මේ පවපින ධාන තුනේ උපාදානය නම් වූ මිත්‍යා දෘෂ්ටි ගතිකත්වය කියලා. මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. මේ සංසාරේ ඉපදීම මරීම කොහේ හරි තිබෙනවා නම් එහෙනම් ඒක තුළ මිත්‍යා දෘෂ්ටි ගත වීමක් තිබෙනවා. හොඳයි අපාගත සත්‍යයට ඉපදීම මරීම නැද්ද? අපට ඉපදීම මැරීම නැතිද? දෙවියන්ට චුත වීම කියන වචනය යටතේ මැරීම නැද්ද? බ්‍රහ්මයින්ට චුත වීම කියන අතරේ මැරීම නැද්ද? එහෙනම් ඒ ජාති මරණ ගාමිත්වයේ තියෙන හැම තැනකම මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් එතන ප්‍රඥා තියෙන්න බෑනේ. අන්න එහෙමයි අපි මේ ප්‍රඥාව විවර කර ගන්න ඕන. මේ ඔක්කොගෙන්ම මිදෙන්න අවශ්‍ය විදිහක් දකින්න තමයි ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා පෙන්වන්නේ. සාමාන්‍ය පාවිච්චි වෙන්න ඕන මොකටද එතකොට? අපාගත වීමට තියෙන හේතු වලින් නිදහස් වෙන්න. දෙවියන් අතර උපදින්න තියෙන උපාදාන හේතු වලින් නිදහස් වෙන්න. රූපී හෝ අරූපී ධාන මගින් පරලෝකස් ඒ තැන්වල උපදින්න තියෙන හේතු වලින් නිදහස් වෙන්නයි අධි ප්‍රඥා භාවිච්චි කරන්න ඕන. එහෙනම් මේ විග්‍රහය තුළ මම පැහැදිලිව හොඳයි කියලා පිළිගන්න කට්ටිය රැවටුනේ කාටද? මායයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප භවත්‍රයට මාර බන්ධනය කියලා වදාරලා නැද්ද? මමද එහෙම කියලා තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ වදාරලා නැද්ද ජායනෝ මාර බන්ධනා කියලා. මාර බන්ධනයෙන් මිදෙන්න ඕන කියන්නේ. අන්න මේ අධි ප්‍රඥා නැත්තම් ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ මේ බන්ධනයෙන් මිදෙන්න. එහෙනම් බන්ධනේ කවුරුත් හදන්නේ නැහැ. අරමුණක් ඇති වී නැති වී යන විට අරමුණ තුල මමත්වයෙන් ගැනීමක් ඇති වුණොත් එතකොට උපාදාන කියන වරදට අසු වෙනවා. එවිට අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයේ ශේෂ වෙනවා. මේකට කියන්නේ අවිජ්ජාපත්‍ය සංඛාරා. එහෙම නැත්නම් සූත්‍ර දේශනා ගණනාවක තියෙන පරිදි නම් ඒකට කියනවා අවශේෂ නිරෝධය. හේතු ඉතුරු වී අවසන් වීමට තමයි අපි නමක් දන්නේ පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානා කුසල් සිද්ධ වෙනවායි කියලා. කියන්න බය වුණාට, පිළිගන්න අකමැති වුණාට අවිජ්ජාපත්‍ය සංඛාරා තුල තමයි අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම හැදෙන්නේ. ඒකේ අවිද්‍යා නිරෝධය නැහැ. එහෙනම් අධි ප්‍රඥා නැහැ ඒවයි. එහෙනම් අවිද්‍යා නිරෝධය ජීවිතේට එක සැරයක් කරලා හරියන්නේ නැහැ. ඒ ස්කන්ධ පංචකය තුල සිදුවෙන්නා වූ මේ හේතු ඉතුරු වීමටයි අවිද්‍යා සංකාර කියන්නේ. අවිද්‍යා සංකාර මොහත විද්‍යා විමුක්තියක් බවට පත් කරගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නතුරු කෙනෙක් ධර්ම ශ්‍රවණය කරලා මේ සියුම් දැක්මට එන්න ඕන. ඒ සියුම් දැක්මට ආවහම තේරෙවි ධර්ම දේශනා පුස්තක 58ක් තිබුණාට, දේශනා 18000ක් තිබුණාට ඕනෑම එකක් තුල මෙන්න මේ ද්විත්ත ධම්ම පරයයක් මගින් මිනිසා සසරට බැඳෙන හැටි සහ එයින් ගැලවෙන්න අනුගමනය කරන්න ඕන මාර්ගය ඇරුණාම තථාගත බුදු පියාණන් වහන්සේලාට වෙන කියන්න 아무තු බණක් තිබුණේ නැහැ කියන එක තේරෙන්න ඕන. ඒ පුද්ගලයාට අදාළ දහම් පෙළක් ඔස්සේ පැහැදිලි කරන්නේ මේකමයි. මේ ප්‍රඥා කියන කොටස. අන්න එතකොට අපට මෙන්න මේ වචන ටික මම කියනවා මේ වෙනකොට කියලා තිබෙන බැවින්. සත්වයා සංසාරයේ ඇවිදින්නේ සංස්කාර ධර්මයන් නිත්‍ය සුඛාත්ම කොට ගත්ත නිසා. ඒ සංස්කාර ධර්ම කියන්නේ බාහිර වත පිටි නෙමෙයි. ඒ සංස්කාර ධර්ම කියන්නේ කාය වචී මනෝ සංකාර නෙමෙයි. ඒ සංස්කාර ධර්ම කියන්නේ පාපයට, පිනට සහ ධානයට. ඒවට අභිදාපුවම අபிසංකාර බවට පත් වෙනවා. අන්න එතකොට අபிසංකාරයෙන් තමයි සත්වයා ගමන ඇවිදින්නේ. දැන් මේ අபிසංකාරයේ විසංකාරගතං චිත්තම් බවට පත් කරන්න තමයි අපිට වීරියක් සහ උත්සාහයක් සහ අනුගමනීය ප්‍රතිපදාවක් ඕන. එතකොට අර ගමනට කියනවා අපාය ගියත්, දිව්‍ය ලෝකෙ ගියත්, බ්‍රහ්ම ලෝකෙ ගියත් පුද්ගලයෙක් වශයෙන් සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්ම නම් වූ මුලාව තුළ තමයි මේ භවගාමීත්වය තිබෙන්නේ. අධි ප්‍රඥා නැහැ. දැන් මම ඒ නිසායි මම කියන්නේ මිනිසුන්ට තමයි මේ ඉඩකඩ තියෙන්නේ. පල්ලෙහා පැත්තත් නෙමෙයි, ඉහළ පැත්තත් නෙමෙයි, මැද. දැන් පිළිගන්න ඕන අනාත්ම දර්ශනය. ස්කන්ධ පංචකයට එන දේ අල්ලාගෙන ඉතුරු කරනවද, අල්ලාගන්න නැතුව ඉතුරු කරනවද? ඒ අල්ලාගෙන ඉතුරු වෙනවටනේ පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානා කුසල් සිද්ධ වෙනවා කියන්නේ. ඒකටනේ නිත්සුකාත්ම කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනනේ. ඒක තේරුම් ගන්න පුළුවන් නම් අනතුරුව සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය කියන වචනේ ගැඹුරට තේරුම් අරගෙන ස්කන්ධ පංචකය තුළ අනුගමනය කරන්න ඕන. එහෙම කරන්න වීරිය කරන්න ඕන. අර පරණ පාරේ නොයා ඉන්න වීරිය කරන්න ඕන. අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට ස්කන්ධ පංචකයට පුළුවන්කමක් තියෙනවා අනාගත හේතු ඉතුරු නොකර අවසන් කරන්න. වීරියකින්. අනාගත හේතු ඉතුරු කර අවසන් කරන එක උපාදානය කොට අවසන් කිරීමයි. අනාගත හේතු නොකර අවසන් කිරීම උපාදානයෙන් නොවි අවසන් කිරීමයි. අධි ප්‍රඥාවලින් කරන්නේ යන්නේ එකයි. අධි ප්‍රඥාවලින් කරන්නේ